හරි. අපි එහෙනම් අද පාඩම් පටන් ගමු. මොනවටම පේන පොඩ්ඩක් අඩුවේදී කමක් නැහැ. මේ අපි එදා කතා කරේ ඔත්තේ සංඛ්‍යා සහ ඉරට්ට සංඛ්‍යා. හරිද? දැන් මතක ඇති ඉරට්ට සංඛ්‍යා කියන්නේ හරියටම දෙකෙන් බෙදෙන ඒවා. ඔත්තේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදුනහම එකක් ඉතිරි වෙන ඒවා. හරිද? අපි මේ දෙක විතරයි ලියාගත්තේ. ඔත්තේ සංඛ්‍යා ලියාගත්තා, ඉරට්ට සංඛ්‍යා ලියාගත්තා, එයාලට උදාහරණ ලියාගත්තා. ඊට පස්සේ ඔයාලා ලියාගෙන ඇති ඉරට්ට සංඛ්‍යාවක අග ඉලක්කම මෙන්න මේවා. 0 2 4 6 8 මේ තමයි ඉරට්ට සංඛ්‍යාවක අග ඉලක්කමට තියෙන්න පුළුවන් ඒවා. ඊගාවට ඔත්තේ සංඛ්‍යාවක අග ඉලක්කමට තියෙන්න පුළුවන් මෙන්න මේවා. 1 3 5 7 9 මෙන්න මේවා ගැන තමයි අපි ගිය සතියේ ඉගෙන ගත්තේ. හරිද? අද අපිට තියෙන්නේ මේකෙන් ගණන් ටික හදලා ඉදිරියට යන්න. හරි. දැන් ටුක්ටක් මේක බලාගන්න. දැන් මම ඔයාලට දෙනවා සංඛ්‍යා දෙකක් එකතු කරන්න. මේ බලන්න. මේ දෙන්න එකතු කරන්න මේවා පොතේ ලියන්න එපා. ඉතින් එකතු කරගන්න මේ සංඛ්‍යා දෙක. හරි. මේක එකතු කරපුවාම ඔයාලට ලැබෙනවා 2යි 4යි 6යි. උත්තරේ 6යි. මේ බලන්න. මේකත් ඉරට්ට සංඛ්‍යාවක්. මේකත් ඉරට්ට සංඛ්‍යාවක්. ලැබෙන පිළිතුරක් ඉරට්ට සංඛ්‍යාවක්. එහෙනම් මේකෙන් අපට ගන්න පුළුවන් දේ තමයි ඉරට්ට සංඛ්‍යා දෙකක් එකතු කරොත් හැම වෙලාවකම පිළිතුරක් ඉරට්ට සංඛ්‍යාවක්ම තමයි. හරි. අපි මේක බලන්න එකතු කරන්නේ නැතුව උත්තරේ මට කියන්න. 156 එකතු කිරීම 191. මම ඕන මේක යටින් ලියන්න. මේක ඉරට්ට, මේක ඔත්තේ. ඔයාලා මට කියන්න පුළුවන් නම් කවුරු හරි එක්කෙනෙක් මෙයාලගේ පිළිතුර මොන සංඛ්‍යාවක්ද? කවුරු හරි කියන්න එක්කෙනෙක්. එකතු කරන්න ඕනේ නැහැ. ඔත්තේ කියලා කියන එක ළමයි. අපි බලමු මේ ඇත්තටම පිළිතුර ඔත්තේ කියලා. ඔත්තේ කියලා තමයි කියන්නේ. හැබැයි එකතු කරන්නේ අපි. අපිට කියන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මේ බලන්නකො. අපිට මේ දෙන්න කියන්න පුළුවන් ලේසි ක්‍රමය තමයි හැම වෙලේම අග ඉලක්කම් දෙක ගන්නකො. 6යි 1යි විතරක් එකතු කරන්න වෙන කිසිම දෙයක් කරන්න එපා. මෙයාලා ඔක්කොම එකතු කරන්න එපා. 6යි 1යි එකතු කරපුවම 7යි නේද? ඒ කියන්නේ 7නේ. 7 කියන්නේ ඔත්තේ. එහෙනම් අනිවාර්යෙන් මෙයාලා දෙන්නගේ එකතු ඔත්තේ සංඛ්‍යාවක් ලැබෙන්නේ. අය කවදාවත් තමයි මේවා අපි පොතේ ලියන්න ඕනේ නැහැ. හරිද? මේක බලන්න. මේක නේ. පොතේ ලියන්නත් එපා, හදන්නත් එපා. එකපාර උත්තරේ කිව්ව එකේ 25 ගුණ කිරීම 15. 25 ගුණ කිරීම 15. බලමු මේකේ උත්තරය අපි. මේක ඔත්තේ. මේකත් ඔත්තේ. බලමු මෙයාගේ පිළිතුර මොකක්ද කියලා. ඔත්තේ හරි බලමු. ඒක හොයන්නේ මෙහෙමයි. කවදාවත් ඔක්කොම ටික ගුණ කරන්නේ නැහැ. අග ඉලක්කම් දෙක පමණක් ගුණ කරනවා. 5 5 25යි. 25යි. 25 කියන්නේ ඔත්තේ නේද? එහෙනම් මේකේ පිළිතුරක් ඔත්තේ. දැන් මම හිතන්නේ ඔයාලට මේක පැහැදිලි ඇති. අය මේවා ලියන්නවත් ඕනේ නැහැ කවදාවත්. අපිට ඝන සංඛ්‍යා දෙක දැකපු ගමන් එකපාර උත්තරේ කියන්න හැකියාව තියෙනවා. හරි නේද? එහෙනම් අපි මේකට අදාළ අභ්‍යාසය දැන් කරන්න පටන් ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ඉදිරියට යන්නේ. හරි. හැමෝම එහෙනම් පටන් ගන්නද? මම පොත නැති අයට බෝඩ් එකට පොත දානවා. මෙන්න මේක තමයි දැන් කරන්න යන්නේ.
ඔයාලා පටන් ගන්න 14යි 1 අභ්‍යාස මාලාව. 14යි 1 අභ්‍යාස මාලාව. පොත නැතියට මම බෝඩ් එකට දාන්නම් පොත. 14යි 1 අභ්‍යාස මාලාවයි කරන්නේ. හරි. මම පොත නැතියට දැන් පොත දානවා. 14යි 1 අභ්‍යාස මාලාව. ඔය තියෙන අභ්‍යාස මාලාව ඉක්මනට කරමු. ඒකේ පළවෙනි එක විතරද කරන්නේ? නෑ පුතේ අභ්‍යාස මාලාව කරනවා. අභ්‍යාස මාලාවම කරනවා. සර් සර් මේ අර මේ ප්‍රශ්නවල පළවෙනි එකයි දෙවෙනි එකයි අපි වගු ගහන්න ඕනද? වගුව ගහලා දාන්න පුතේ ඈ. වගුව ගහලා ටක් ගාලා අපි හදමු. ඒතර පිළිවෙලක් තියෙනවා නැත්නම් අපි අර එක ගොඩේ වෙනවනේ. වගුව ගහලා අපි හදමු. ප්‍රශ්න මොකුත් ලියන්න එපා වගු දෙක ගහන්න. ප්‍රධාන අංක 3ට උත්තරේ විතරක් දැම්මත් කමක් නැහැ. ප්‍රධාන අංක 3ට උත්තරේ විතරක් දැම්මත් කමක් නැහැ.
ලියලා ඉවරයි. තව පොඩි වෙලාවක් දෙන්නම් ඈ. අපි බලමුනේ. දැන් කාලය ප්‍රමාණවත්. ඔයාලගේ අච්චු පොතක් තියෙන නිසා මම ඔන්න බෝඩ් එකකින් අයින් කරා ඒක. හරි. බලන්න එහෙනම් හොඳම වගේ අපි උත්තර ටික බලමු. පළවෙනි ගානට පිළිතුර. හරි. මෙහෙමයි තියෙන්නේ. ඔයාලා හරි දාන්න ඕන කියලා මම කියාගෙන යන්නම්. එතකොට හරි දාගන්න. හරි. 1 කියන කෙනා ඔත්තේ 2 ඉරට්ට 3 ඔත්ත 4 ඉරට්ට 5 ඔත්තේ 6 ඉරට්ට 7 ඔත්තේ 8 ඉරට්ට 9 ඔත්තේ 10 ඉරට්ට 11 ඔත්තේ 12 ඉරට්ට 13 ඔත්තේ 14 ඉරට්ට 15 ඔත්තේ 16 ඉරට්ට 17 ඔත්තේ 18 ඉරට්ට 19 ඔත්තේ 20 ඉරට්ට. ඒ කියන්නේ ඒකේ හරි දැමෙන්න ඕනේ එකක් කර එකක් හරි දැම්මම නම් හරි. පළවෙනි කෙනා ඉරට්ට නම් ඊළඟට ඉරට්ට එහෙමයි ඈ. හරි. ඒතර ඔන්න ඒකේ පළවෙනි ගාන ගොඩාක් ලේසි. අපි දෙවෙනි එකට යමු. දෙවෙනි එකේ මෙහෙමයි කියන්නේ. ඔයාලට කියනවා මේ වගුවේ ඉරට්ට සංඛ්‍යා ටික තෝරලා ලියන්න ඔත්තේ සංඛ්‍යා ටික තෝරලා ලියන්න. හරි බලන්න මෙහෙම ලියලාද කියලා. ඉරට්ට සංඛ්‍යා ටික තමයි 6 24 30 62 70 100 94 ඔය තමයි ඉරට්ට සංඛ්‍යා ටික. ඊට පස්සේ පුතේ අපිට කියනවා ඔත්තේ සංඛ්‍යා ටිකක් ලියන්න කියලා. ඔත්තේ සංඛ්‍යා ටික තමයි මෙන්න මෙයාලා. 7 21 35 59 87 71
93. ඒක කාටවත් අය පාරක් කියන්න ඕනේ නැහැ. ඉතාලම ලේසි. හරි. ඊට පස්සේ අපේන ප්‍රධානාංක 3 මං කිව්වේ උත්තරේ විතරක් ලියවීම ප්‍රමාණවත්. හරි. ඒක හොයන්නේ හැම වෙලෙම අවසාන ඉලක්කම් දෙක ටක් ගාලා එකතු කරගෙන බලන්න. හරි බලමු එහෙනම්. පළවෙනි එක. 31 එකතු කිරීම 52. මම පළවෙනි ගණන් දෙක තුන හිතන ක්‍රමෙත් කියන්නම්. 31 එකතු කිරීම 52. 1 2 එකතු කරන්න. 1 2 3යි. 1 2 3යි. එහෙනම් ඕක ඔත්තේ. 3යි. ඔත්තේ. හරිනේ. දෙවෙනි එකට යන්න. 3යි 7යි 10නේ. 10 කියන්නේ ඉරට්ට. එහෙනම් දෙවෙනි එකට උත්තරේ ඉරට්ට සංඛ්‍යාව. තුන්වෙනි එක ඔන්න බලා ගන්න. තුන්වෙනි එක මෙහෙමයි තියෙන්නේ. 32 අඩු කිරීම 15. හැබැයි මෙහෙම. ඔයාලට මෙහෙම ලියන්නකො. ඔය අඩු කිරීම කොහොම අපි ලියුවා කියලා හිතා ගන්නකො. එතකොට දෙකෙන් පහක් බෑ මෙහෙන් ඉල්ලගෙන 12න් 5. 7යිනේ. ඒක අපිට හිතින් කර හැකි. ඉතින් දෙකෙන් පහක් බැරි නම් අපි අඩු කරන්නේ 12න් 5ක්නේ. එහෙනම් මේක ඔත්තේනේ. ඔත්තේ. 4 8යි 4යි 12යිනේ. ඉරට්ට. 5 101කින් 27ක් අඩු කරන්න තියෙනවා. 1කින් 7ක් බෑනේ. 1කින් 7ක් බැරි නම් 11න් 7ක්. 1කින් 7ක් බැරි නම් 11න් 7ක් 4යි. ඉරට්ට. 6 වෙනි ගාන 8න් 4ක් 4යි. ඉරට්ට. 7 වෙනි ගාන 9න් 2ක් 7යි. 9න් 2ක් 7යි. ඔත්තේ. 8 වෙනි ගාන දෙවරක් 8 16යි. දෙවරක් 8 16යි. 16 කියන්නේ ඉරට්ට. ඉරට්ට. 9 වෙනි ගාන 3 වරක් 6 18යි. 3 වරක් 6 18යි. ඉරට්ට. 10 වෙනි ගාන 7 වරක් 9 63යි. 7 වරක් 9 63යි. ඔත්තේ. අවසාන එක ඔත්තේ. හරි. ඔන්න අපි ලේසි අභ්‍යාස මාලාවක් ඉවර කරා. අය කිසිම ළමයෙකුට ප්‍රශ්නයක් තියෙන්න බෑ ඔක. හරි. ඔය ගමම් අපි කියන්න. ඔව්. සර් මේ 6 වෙනි ගානට උත්තරේ කියන්නකෝ මට ඇහුන්නේ නැහැ. පුතේ 6 වෙනි ගානට මෙහෙමනේ 6 වෙනි ගානේ 8න් 4ක් අඩු වුණාම 4නේ. ඒ කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක්. 4 වෙනි එකට ඉරට්ට සංඛ්‍යාවක් ඈ. හරි. හරි සර් තැන්ක්. හරි. එහෙනම් හොඳ ළමයි වගේ ඕකෙම තව අභ්‍යාස මාලාවක් තියෙනවා. අපි ඒකත් ඉවර කරලා අලුත් පාඩමට යමු. හැබැයි ඊට කලින් මම ඔයාලට ඒකේ පොඩි ගණන් ටිකක් කියලා දෙනවා. හරි. ලියන්නකෝ අද අපි හදන ඊළඟ ගාන පළවෙනි ගාන ලියන්නකෝ මෙහෙම. හරි. ලියන්න මෙහෙම ගාන. 2 සිට 10 තෙක් 2 සිට 10 තෙක් ඇති ඉරට්ට සංඛ්‍යා ලියන්න. දෙකේ සිට 10 තෙක් ඇති ඉරට්ට සංඛ්‍යා ලියන්න. එහෙනම් අපි ඔබ සුට්ටක් ලියලා බලමු ඈ. දෙකේ සිට 10 තෙක් ඇති ඉරට්ට සංඛ්‍යා. ඔයාලා බලන්න ලියන්න. මම අවසන් උත්තරේ කියන්නම්. වැරදුනොත් අපි හරි එක හදාගමු. බලන්න ලියන්න. පෑනෙන්ම කමක් නැහැ ලියන්න. ඉවරයි. හරි. ඉවර නම් චුට්ටක් ඉන්න මම දැන් කියනවා. 2 සිට 10 තෙක්.
හරි. එච්චර කාලයක් යන්නේ නැහනේ. කාගේද මයික් එකක් ඔන් වෙලා තියෙනවා. ඒ නිසා අනිත්යට බාධාවක්. මයික් එක ඕෆ් කරගන්න මම නමක් කියන්නම්. දිනුකගේ මයික් ඉන්දුවර මයික් එක ඕෆ් කරගන්න පුතේ. ඉන්දුවර හරි. ඉන්දුවර මයික් එක ඕෆ් කරගන්න. හරි. දැන් හරි. දැන් බාධා නැහැ කාටවත් ඈ. හරි. ඔන්න මම උත්තර ටික ලියනවා මේ බලන්න. ඔයාලා මෙහෙම ලියලාද බලන්න. 2 4 6 8 10 මෙන්න මේ සියලුම කට්ටිය ලියලා නම් ඔයාලගේ පිළිතුර හරියටම හරි. 2 4 6 8 10 කියලා ලියලා නම් පිළිතුර හරියටම හරි. හරිනේ? හරි. ඒ කියන්නේ මේක වැරදිලා නැහැ කාගේවත්. දෙවෙනි එකට යන්න. දෙවෙනි එක. හරි. ඊළඟ සංඛ්‍යා ටික දන්නවනම් මේක වැරදිලා නැහැ. හරි පුතේ දෙවෙනි එක ඈ. දෙකේ සිට ලියන්න. දෙකේ සිට 10 දක්වා 10 දක්වා දෙකේ සිට 10 දක්වා දෙකේ සිට 10 දක්වා දෙකේ සිට 10 දක්වා ඉරට්ට සංඛ්‍යා ලියන්න. දෙකේ සිට 10 දක්වා ඉරට්ට සංඛ්‍යා ලියන්න. හරි. බලන්න හොඳමයි වගේ ඕක ලියන්න. දෙකේ සිට 10 දක්වා. අපි වැරදුනොත් අය පාරක් ලියමු. වරදී කියලා හිතලා ලියන්න එපා. නොලියා ඉන්න එපා ලියන්න. ඉවරයි. හරි බලන්න පුතේ ලිව්වා. හරි. පිළිතුරු දීලා මයික් එක ඔෆ් කරගන්න නැත්නම් අමතක වෙයි හරි. බලමුද එහෙනම්. අර හිතන්න දෙයක් නැති නිසා මාත් බලන්න මේකේ උත්තරේ ටක් ගාලා දාන්නම්. මෙන්න මෙහෙම ඇවිල්ලාද කියලා බලන්න. මේ 2 4 6 8 10 ලියපු කෙනෙක් ඉන්නවද? 2 4 6 8 විතරයි පුතේ ඔකට උත්තරේ. ඕකට 10 කවදාවත් එන්නේ නැහැ. මම දැන් කියනවා. ඇයි මේකට 10 ආවේ? මේකට 10 ආවේ ඒකේ කිව්වේ තෙක් කියලා. තේරුණාද? තෙක් කිව්වොත් ඔක්කොම එනවා. අන්තිමයත් එනවා තෙක් කිව්වොත්. හොඳද? මේකට ආවේ දක්වා කියලා. 10 දක්වා. 10 දක්වා කිව්වොත් 10 අයිති නැහැ. හරිනේ? 10 දක්වා කිව්වොත් 10 අයිති නැහැ. ඔන්න කල්පනාවෙන් කරන්න. ඕක 11 වසර ළමයිටත් කරදිනවා. අන්තිමේ අයිති වෙන්නේ කවුරු කිව්වොත්ද? තෙක් කිව්වොත්, දක්වා කිව්වොත් අන්තිමය ඒ කියන කෙනා එන්නේ නැහැ කවදාවත්. දක්වා කිව්වොත් කියන කෙනා එන්නේ නැහැ. තේරුණා නේද? හරි. ඊළඟ ගන්නට යන්න. ඊළඟ ගන්න. හරි. දෙකක් 10ක් අතර දෙකක් 10ක් අතර දෙකක් 10ක් අතර ඉරට්ට සංඛ්‍යා ලියන්න. දෙකක් 10ක් අතර ඉරට්ට සංඛ්‍යා ලියන්න. ඉවරයි. හරි පුතේ බාන්න ලියන්න. දෙකක් 10ක් අතර ඉරට්ට සංඛ්‍යා ලියන්න. හරි. බලමුද? දැන් මේකේ කියනවා නේද මේ සංඛ්‍යා දෙකක් අතර කියලා. 2යි 10යි අතර. ඒතකොට නිකන් අපිට හිතෙන්නේ 2යි 10යි මැද්දේ තියෙන ටිකනේ ලියන්න ඕනේ.
අන්න ඒ ටික තමයි ලියන්න ඕන. 2යි 10යි මැද්දේ මේ 4 6 8 10 එන්නේ නැහැ. ඉතින් අතර කිව්වහම 10 ගන්න බෑනේ. 2 ගන්නත් බෑ. එහෙනම් මෙන්න උත්තරය. හරි. පටල ගන්න එපා. අයපහ මම වෙනස් පැහැදිලි කරන්නම්. 2 සිට 10 තෙක් ඔක්කොම එනවා 2 සිට 10 දක්වා 10 එන්නේ නැහැ. 2ක් 10ක් අතර 2 එන්නෙත් නැහැ 10 එන්නෙත් නැහැ. දැන් පුතේ උත්තේ සංඛ්‍යා කිව්වොත් මේක තමයි ක්‍රමය. තේරුණානේ? උත්තේ රට්ටේ හොයන්න වල දන්න නිසා මම අර මේ දක්වා තෙක් කියන කතාව තමයි දැන් පැහැදිලි කරේ. හරි. එහෙනම් ඔයාලා මේ ගණන් තුන ඉවර නිසා අපි යනවා තවත් අභ්‍යාසයකට. අච්චු පොත ළඟ තියෙනවා නම් 14යි 2 අභ්‍යාස මාලාව පෙරලා ගන්න. එහෙම නැති අයට මම බෝඩ් එකට දානවා. 14යි 2 අභ්‍යාස මාලාව. සර් ඒ වගේ උත්තර විතරයි ලියන්නේ. ඒ ටිකේද පුතේ බලමු අපි ඈ. 14යි 2 මම ඔන්න බෝඩ් එකට දානවා. හරි. උත්තර විතරක් ලිව්වට කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. ඔය තියෙන පුතේ ප්‍රශ්න තියෙනවා 7ක්. ප්‍රශ්න 7ක් තියෙනවා. උත්තර ටික විතරක් ලිව්වට කිසිම ගැටලුවක් නැහැ. කාට හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න. අද වලට 12ට පන්තිය කරන්න හිටියේ කරන්න බැරි වුණා. ඒකයි තුනට දැන්නේ. 12 වෙනකොට එන්න දරුවගේ ඒකයි.
Excuse me, sir. 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 කල්පනාවෙන් කරන්න. Sir. ඔව් පුතේ. කියන්න. Sir, අර හතරවෙනි ප්‍රශ්නේ. Sir, හතරවෙනි ප්‍රශ්නේ. ඔව්. අර මේ 97යි 659යි කියලා තියෙන්නේ එක සංඛ්‍යාවක්ද සංඛ්‍යා දෙකක් පුතේ වෙන් කරලා තියෙන කමාවක් දාලා කමාවකින් තමයි වෙන් කරලා තියෙන්නේ. නැත්තම් ඒක එක සංඛ්‍යාවක්. හරි සර්. හරිද පුතේ අපි සාකච්ඡා කරමුද? තව කාලය ඕනද ඔයාලට? තව කාලය ඕනේ. හරි හරි. තව විනාඩි 5ක් විතර දෙන්නම් ඈ.
හරි පුතේ දැන් නම් කාලේ ඇති අපිට. හරි සර්. හරි. දැන් අපි සර්. ඕ කියන්න. කියන්න පුතේ ඇහෙනවා. හරි අපි දැන් හදලා බලමු. හරි. බලාගන්න අපි පළවෙනි ගාන ඉඳලා ඉක්මනට හදමු. හරි. මේ බලන්න. අපිට කියනවා මෙහෙම. පළවෙනි ගාන. 10ත් 25ත් අතර ඇති ඉරට්ට සංඛ්‍යා ලියන්න. 10ත් 25ත් අතර. ඔන්න මම ලියන ඈ. 10ත් 25ත් අතර ඉරට්ට සංඛ්‍යා 12 14 16 18 20 22 24 ඔන්න ඔය ටික තමයි උත්තරෙන්න ඕනේ. 12 14 16 18 20 22 24 19 සිට 35 දක්වා ඔත්තේ සංඛ්‍යා 19 සිට 19 21 23 25 27 29 31 33 35 දක්වා 35 දක්වා කිව්වොත් 35 එන්නේ නැහැ නේ ඉතින් ඔච්චරයි. තුන්වෙනි ගාන 13 සිට 24 තෙක් 13 සිට 24 තෙක් ඇති ඉරට්ට සංඛ්‍යා අන්න පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද 13 සිට ඉතින් 13 ඉරට්ට නෙමෙයිනේ ඒ නිසා 13 ගන්න බෑ අපි ගන්න 14 ඉඳලා 14 16 18 20 22 24 ඔච්චරයි 14 16 18 20 22 24 ඉතින් අපිට 13 සිට කිව්වට 13 ගන්න බෑනේ ඉතින් ඉරට්ට නෙමෙයිනේ හරි පහත සඳහන් සංඛ්‍යා අතරින් ඉරට්ට සංඛ්‍යා හා ඔත්තේ සංඛ්‍යා වෙන වෙනම ලියන්න ලේසි ප්‍රශ්නයක් මම ඉරට්ට ටික මෙතනින් ලියනවා ඔත්තේ සංඛ්‍යා ටික මෙතනින් ලියනවා 456 මයික් ඔෆ් කරගන්න තුන්සිය 95 714 1852 341 ඕක එක සංඛ්‍යාවක් ඈ 148400 Excuse me sir. ඔබ දෙකියන් සර් 400 ඔත්තේද ඉරට්ටේ නෙමෙයි නේද සර්? අකට බිඳුව තියෙන ඕනම කෙනෙක් ඉරට්ට. අකට බිඳුව තියෙන ඕනම කෙනෙක් ඉරට්ට ඈ. 148400 කිව්වොත් අකට බිඳුවනේ පුතේ. ඒ ඔක්කොම ඉරට්ට දෙකෙන් බෙදනවනේ ඈ. හරි. ඊට පස්සේ මම ලියනවා 341 ලිව්වා. හරි. ඔය තියෙන්නේ මේක තියෙන්නේ ඔත්තේ සංඛ්‍යාවලට තියෙන්නේ 3යි. ඉරට්ට සංඛ්‍යා තමයි ගොඩක් තියෙන්නේ. ඔත්තේ සංඛ්‍යා 3යි. හරි. මෙන්න මේ පිළිතුරු ලියලා තියෙනවා නම් ඔයාලගේ ඔක්කොම හරි. හරි. ඒක ලොකු අමාරුවක් නම් මම දකින්නේ නැහැ හිතේ නේ. හරි මම උඩ ප්‍රශ්න ටික මකනවා. උඩ පිළිතුරු මැකුවා. ඊළඟ ප්‍රශ්නයට යනවා. අපි දැන් යන්න අපිට තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නේ. උපේ උපන් වර්ෂය මාසය සහ දිනය සංඛ්‍යා වලින් පිළිවෙලින් ලියන්න. එක් එක් සංඛ්‍යාව ඔත්තේද ඉරට්ටේද යන ලියා දක්වන්න. ඒක නම් ඉතින් මේ වෙලාවේ කරන්න බෑ. ඒක දැන් මම නිකන් උපන් දිනයක් ගන්නවා. හරි? මම උපන් දිනයක් ගන්නවා. මෙහෙම ලියනවා. 2003 12 වෙනි මාසේ 15 කියලා ගන්නවා.
ඔයාලත් ඔහොම උපන් දිනේ ලියන්න ඕනේ. උපන් වර්ෂය මාසය සහ දිනය. උපන් වර්ෂය 2003 මම මෙහෙම ලියන්නම්කෝ. උපන් වර්ෂය 2003 උපන් මාසය 12 වෙනි මාසය උපන් දිනය 15. දිනය 15. එතන මේකේ මම ලියපු කට්ටියගේ ඔත්තේ ඉරට්ට ඔත්තේ ඔයාලගේ උපන් දිනෙත් ඔයාලා ඔය විදිහටම ලියලා ඔත්තේද ඉරට්ටේද කියලා ලියන්න පුළුවන්. දැන් අහන්න ගියොත් එයි මට මේකට හරි උත්තරයක් දෙන්න බැරි. උතන ඔයාලා ඔක්කොගේ උපන් දින එක දවසේ නෙමෙයිනේ. ඒ නිසා මට ඒකට හරි උත්තරයක් දෙන්න බෑ. නිසා ඔයාලා උපන් දිනේ අවුරුද්දයි මාසයයි දවසයි ලියලා ඉස්සරහෙන් ලියන්න ඔත්තේ දිරට්ටේද කියලා. ඒතර උත්තරේ හරි. හරි ඒකට විතරයි මට හරි උත්තරයක් දෙන්න බැරි ඈ. හරි. ඊට පස්සේ අපි යනවා 6 වෙනි ගාන. ජූනි මාසයට දින කීයද? ජූනි මාසයට දින 30යි. ජූනි මාසයට දින 30න තියෙන්නේ. ඒතර මේකේ කියන්නේ ඔත්තේ දිනවල විතරලු වාහන නවත්තන්න පුළුවන්. එන අපෙන් අහනවා නවත්තන්න පුළුවන් දින ටික. ඔන්න ලියා ගන්න මම කියන්නම් ලියලා නැත්තම්. 1 3 5 7 9 11 13 15 17 19 21 23 25 27 29 ඔකට පුතේ 31ක් තිබ්බනම් 31 එනවා 31ක් නැහැනේ ඒ නිසා 29න් ඉවරයි ඈ ඔත්තේ දින ටික තමයි දැන් අපි ලිව්වේ හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ප්‍රශ්නයක් ඇති වෙන්න බෑ ඔය වගේ හරි අන්තිම ප්‍රශ්නය 7 වෙනි ප්‍රශ්නයට යම් 7 වෙනි ප්‍රශ්නය 7 වෙනි ප්‍රශ්නය මෙහෙමයි තියෙන්නේ 7 වෙනි ප්‍රශ්නේ කියනවා 4 2 3 1 සහ බිංදුව යන ඉලක්කම් වලින් එක් ඉලක්කමක් එක්වරක් පමණක් යොදා ගනිමින් ලිවිය හැකි ස්ථාන පහේ ඔත්තේ සංඛ්‍යා සහ ඉරට්ට සංඛ්‍යා පහ බැගින් ලියන්න. චුට්ටක් ඉන්න කොන්න බලන්න. 4 2 3 1 බිංදුව. මම මේක පොඩ්ඩක් ඔයාලා මෙහෙම කරන්න එපා. මම මේක කාණ්ඩ දෙකකට වෙන් කරනවා නේ. නේ? මම මේ වෙන් කරේ මොනවද දන්නවද? ඉරට්ට නම් අගට තියෙන්න ඕනේ මේ තුන් දෙනා. ඉරට්ට නම් මේ තුන් දෙනා. ඔත්තේ නම් අගට තියෙන්න ඕනේ මේ දෙන්න. එහෙම අපට පුළුවන් සංඛ්‍යා පහ පහ ලියන්න. මම පටන් ගන්නද ඉස්සරලාම ලියන්න ඔත්තේ සංඛ්‍යා පහක් ලියනවා. හොඳද? ඔම් බලාගන්න ඔත්තේ සංඛ්‍යා පහ ලියද්දී මේ පළවෙනි කෙනා. මම ලියනවම ඔයාලා ලියන්න ඕනේ නැහැ. බලන්නකො මෙහෙම ලියලාද කියලා. 4 2 බිංදුව 3 1. ඔය එක සංඛ්‍යාවක්. 4 2 බිංදුව 1 3. හරි. ඊට පස්සේ මම මේ තුන් දෙනාගේ චුට්ටි මාරුවක් දානවා මේ. 4 බිංදුව 2 3 1 4 බිංදුව 2 1 3. ආයෙත් මම මෙතන පොඩි මාරුවක් දානවා 4 මෙහෙමත් ඕන මම මේ නිකම් මේකේ 4 3 බිංදුව 2 1යි අරයලා ඉන්නේ අගට මේ 1යි 3යි 1යි 3යි විතරයි අගට ඉන්න අයිතියක් තියෙන මේ වෙලාවේ 1යි 3යි විතරයි තියෙන්න පුළුවන් ඔත්තේ නම් ඈ හරි අඩුපාඩුවක් නැ ඉක්මනට මේ උත්තර පහ ලියා ගන්න ඕක වරදින්නේ නැහැ. හැබැයි එකම සංඛ්‍යාව ලියන්න එපා. වෙනස් සංඛ්‍යා පහක් ලියන්න.
හරි ඉක්මනට හදාගන්න මම මකනවා දැන්. හරි පුතේ මේ ටික මකන්නම් ලේසි නිසා ඈ. හරි. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඉරට්ට සංඛ්‍යා පහ. මේ තුන් දෙනා තමයි අගට ඉන්න ඕනේ. දැන් ළමයෙක් කියයි නෑ සර් අපට ඉරට්ටේවට 6 ඉන්න පුළුවන් නේද කියලා. මෙතන 6 නෑනේ. 6 නැති නිසා මෙතන තියෙන ඒවා තමයි අගට ඉන්න ඕනේ. එහෙනම් මම පළවෙනි ගාන ලියන්නද? මේ 4 2 3 1 බිංදුව. 4 2 1 3 බිංදුව. හරි 4 1 3 බිංදුව 2 4 3 1 බිංදුව 2 2 3 1 බිංදුව 4 මම ලියනවම ඕනේ ඕන තරම් තියෙනවා ලියන්න. හරි ඔන්න මම ඉරට්ට සංඛ්‍යා පහක් ලිව්වා. හැබැයි බලන්නකො අගට ඉන්නේ අරව විතරනේ. බිංදුව හරි 2 හරි 4 හරි වෙන කවුරුවත් අගට ඉන්න බෑ. හරි. එහෙනම් පුතේ ඔන්න අපි මේ අභ්‍යාස මාලාව වැඩි ඉවර කරා. දැන් ඊටාම වැදගත් කොටසකට අපි යන්නේ. ඊටාම වැදගත් කොටසක් ඈ. හරි. ලියන්න මාතෘකාව. ලියන්න මාතෘකාව ලියන්න මාතෘකාව ප්‍රථමක මම ලියන්නම් බෝඩ් එකේ ප්‍රථමක ප්‍රථමක සංඛ්‍යා සහ සර් මන් දැන් නේ කරපු එකේ වීඩියෝ එක දාන්න පුළුවන්ද? හරි පුතේ හරි දාන්න. ලියන්න මාතෘකාව ප්‍රථමක සංඛ්‍යා සහ සංයුත සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා සහ සංයුත සංඛ්‍යා. ඔක තමයි මාතෘකාව. ප්‍රථමක සංඛ්‍යා සහ සංයුත සංඛ්‍යා. හරි. ප්‍රථමක සංඛ්‍යා සහ සංයුත සංඛ්‍යා. හරි. ඔයාලට බෝඩ් එකේ පේනව නේද? ප්‍රථමක සංඛ්‍යා සහ සංයුත සංඛ්‍යා. හරි පුතේ දැන් අපි පොඩි වැඩක් කරන්න යන්නේ මේක වැදගත්ම මාතෘකාවක් ඈ. ඉතාම වැදගත්. අපිට 11 වසරට යනකම් මේ ඉගෙන ගන්න යන මාතෘකා දෙක ඕනේ නැහැ. 11ට යනකම් ඕනේ. අය එක පන්ති එකක් ඉගෙන ගන්න නැහැ. ඉගෙන ගත්තේ 6 වසරෙන් 11 වසරේ සාමාන්‍ය පෙළ විභාගෙ ලියනකම් මේ කොටස ඕන වෙනවා. ඒ කියන්නේ ඒ තරම් වැදගත්. ඇයි අය ඉගෙන ගන්න නැහැ. භාවිතා කරන්න වෙනවා. ඉගෙන ගන්න ඕන 6 වසරෙන් ඈ. හරි. එහෙනම් මාතෘකාව මම මකලා මම දෙනවා පොඩි වගුව. හොඳද? මේ වගුව පුරවමු බලන්න ඉස්සරලා. සර් බෝඩ් එක සර් පේන්නේ නැහැ. හරි මම පේන්න හදන්නම් පුතේ. දැන් හරි සර්. හරි නේද? ඔව් සර්. හරි. සංඛ්‍යාව සාධක ගණන. කොහොමයි මම ඔය ලියලා තියෙන්නේ. සංඛ්‍යාවයි සාධකයි සාධක ගණනයි. හරි. දැන් එහෙනම් ඔයාලා මේක ලියද්දි පුතේ මැද්දට ඉඩ වැඩිපුර ඕනේ.
ඔය දෙපැත්ත දෙක තියෙනවනේ. මේ දෙපැත්තේ දෙකට පොඩි තීර දෙකක් ඇති. මැද තීරයට ගොඩාක් ලොකු ඉඩක් තියාගන්න. දෙපැත්තේ දෙකට පොඩි ඉඩක් ඇති ඈ. දැන් මම මෙහෙම ගැහුවට හරිනම් දෙපැත්තේ දෙකට මෙන්න මේ වගේ පොඩි ඉඩක් ඇති. මේ පැත්තට පොඩි ඉඩක් ඇති ඈ. හරි. මැද්දට තමයි ඉඩ උනේ. සර් උඩින් තියෙන සංඛ්‍යාව හරියට පේන්නේ නැහැ. එතෙන්ට ලයිට් ඒ කොටුව ඇඳ ගන්නද? හරි අත ගන්න. මේ පළවෙනි එකට ලයිට් එක වැටලා නේද පුතේ? හරි මම ඒක කියන්නම් ඈ. මම ඒක මෙතනින් දාන්නම්කෝ. දැන් පේනවනේ. ඔව් සර්. හරි පුතේ එකේ ඉඳලා 13 දක්වා මම ලියලා තියෙන්නේ. එකේ ඉඳලා 13ත් එක්ක 13 වෙනකන් ලියලා තියෙන්නේ. එකේ ඉඳලා 13 වෙනකනුයි ලියලා තියෙන්නේ. මේක වැදගත්ම කොටසක්. අඳගත්තා සර්. හරි පුතේ. දැන් ඔයාලට මම පොඩි වැඩක් දෙනවා. මම පොඩ්ඩක් කියලා දෙන්නම්. සාධක ඔයාලා දන්නවා. සාධක පාඩම අපි ඉගෙන ගත්තානේ. ඔයාලා සාධක දන්නවා. මං සාධක ලියනවා. හරි එකට සාධක එක විතරයි. එකට එක විතරයි. දෙකේ සාධක 1යි 2යි. තුනේ සාධකට 1යි 3යි. මේ සාධක කියන්නේ අපි අර දියාව බෙදන්න පුළුවන් සංඛ්‍යා ටික කියලා මතක තියාගන්නකො. දැන් 20 සාධක නම් 20 බෙදන්න පුළුවන් මේක. හරි. මේ ටික ඔක්කොම ලියාගන්න. මං 4 සාධකත් ලියනවා. ඔන්න 4 සාධක. 1 2 4. ඔය විදිහට පුළුවන් නම් ඔයාලා ඔක්කොගෙම සාධක ටික ලියන්න. 13 වෙනකම්ම තියෙන සාධක ටික ලියන්න. හතුන වෙනකම්ම තියෙන සාධක ටික බලන්න ලියන්න. පටල ගන්න බෑ. හරි බං හරි. බුදු සරණයි. සර් ඉවරයි. අර පුතේ ඉන්න චුට්ටක්. සර් ඉවරයි. සර් ඉවරයි.
හරි ටක් ඉන්න මං ඉවරයි කියලා දන්නවා සද්ද බෑ හරි මං ටක් ගාලා උත්තර ටික දාන්නම් බලන්න මෙහෙම හරිද කියලා මේ හරි පුතේ. ඔන්න ඔය විදිහට සාධක ලියලාද බලන්න. ඔය සාධක කියලා අපි කිව්වේ මෙන්න මේ දීලා තියෙන සංඛ්‍යා ටික බෙදන්න පුළුවන් සංඛ්‍යා තමයි මම මේ ලියලා තියෙන්නේ. ඔය අපි කතා කරලා තියෙන සාධක පාඩමේ. හරි. දැන් මේ සාධක ගණන ලියමු. මෙතන සාධක 1යි. හරි. ඔයාලා මෙහෙම ඉරි ගහන්න එපා. අර මට හඳුනා ගන්න බැරි නිසා දාන්නේ. මෙයාගේ සාධක 2යි. මෙයාගේ 2යි. කොහොම යාළුවගේ සාධක ටිකක් ලියන්න බලන්න. 3යි. 2යි 4යි 2යි ඔය විදිහට සාධක ටික ලියන්න 4යි 3යි 4යි 2යි 6යි 2යි ඔය තියෙන සාධක ගණන. හරි නේද? හරි. දැන් ඔයාලට වැඩක් තියෙනවා. රතු පෑන හරි. නැත්තම් මොකක් හරි පාට පෑනක් හරි. මොකොත්ම නැත්තම් නිල් හෝ කළු අරගෙන සාධක දෙකක් තියෙන සංඛ්‍යා ටික රවුන්ඩ් කරන්න. උදාහරණයක් කරලා පෙන්නන්නම්. සාධක දෙකක් තියෙන සංඛ්‍යා තමයි මේක. මේ තියෙන සාධක දෙකක් තියෙන කෙනා ඔයාලා රවුන්ඩ් කරන්නේ මේක නෙමෙයි. රවුන්ඩ් කරන්නේ සංඛ්‍යාවනේ. ඔන්න සාධක දෙකක් තියෙන කෙනෙක් මම රවුන්ඩ් කරා. ඔය වගේ අනිත් ඔක්කොම ටික රවුන්ඩ් කරන්න සාධක දෙකක් තියෙනවා බලන්න. සාධක දෙකක් තියෙනවා ටික රවුන්ඩ් කරන්න. හරි සර්. හරි. ඉක්මනට පුතේ රවුන්ඩ් කරලා ගන්නකො බලන්න. සාධක දෙකක් තියෙනවා විතරයි රවුන්ඩ් කරන්නේ. හරි සර්. හරි සද්ද කරන්න එපා රවුන්ඩ් කරලා ඉවරලා ඉන්න මම ඊට පස්සේ කියලා දෙනවා තමන් වැඩේ ඉවර නම් ඉන්න කියන්න එපා ඒතර අනිත් අයට බාධාවක් නේ මං ඇහැව්වොත් විතරක් කියන්න අපි ඉතින් හැමෝම ගැන හිතන්න එපා හරි සර්. මෙන්න අනිත් කෙනා මෙයා හරිද බලන්න මෙන්න අනිත් කෙනා මෙන්න අනිත් කෙනා මෙන්න අනිත් කෙනා මෙන්න අනිත් කෙනා සර් හරි දාගන්නද? එපා හරි දාගන්න ප්‍රශ්නයක් නෙමෙයි මම මේ දුන්නේ මේක ප්‍රශ්නයක් නෙමෙයි ගණන් හදන්න නෙමෙයි තාම දීලා තියෙන මේ කියලා දෙන්න ඈ හරි ඒ නිසා මේක මුකුත් කරන්න එපා බලන්න සංඛ්‍යා කීයක් අපි රවුන්ඩ් කරාද කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි හරි කවිෂ්ක බලන්න කියන්න මුල ඉඳලා ඒ රවුන්ඩ් කරපු සංඛ්‍යා ටික මුල ඉඳලා කියන්න 2 3 5 7 11 13 හරි කවිෂ්ක අය පාරක් කියන්න ඇහෙන්න 2 3 5 7 11 13 හරි ඔය ළමයි මේ කවිෂ්ක කිව්වේ මොනවද දන්නවද ඔය කවිෂ්ක කිව්වේ සාධක දෙකක් තියෙන සංඛ්‍යා කවිෂ්ක කිව්වේ සාධක දෙකක් තියෙන සංඛ්‍යා ඒ සංඛ්‍යා ඔක්කොම කවිෂ්ක කිව්වේ නෑ තව ඉස්සරහට ඒවා ගොඩාක් තියෙනවා ඒ මෙතනින් පස්සේ තව යටට අපි දාලා නෑනේ ඔය කවිෂ්ක කිව්වේ පොඩ්ඩයි හැබැයි ඒවට අපි කියනවා මොනවා කියලාද ප්‍රථමක සංඛ්‍යා සාධක දෙකක් තියෙනවට අපි කියන්නේ කවුරු කියලාද ප්‍රථමක සංඛ්‍යා තව තියෙනවා ගොඩාක් අපිට ලියලා ඉවර කරන්න බෑ කවදාවත් අපි පොඩ්ඩයි හඳුනාගත්තේ සාධක දෙකක් තියෙනවා හොඳට මතක තියාගන්න සාධක දෙකක් විතරක් තියෙනවා නම් එයාලට අපි කියන්නේ ප්‍රථමක සංඛ්‍යා කියලා හරි දාන්න යටින් තරුවක් දාන්න
යටින් තරුවක් දාලා ලියන්න සාධක දෙකක් පමණක්. විනාඩියක් දෙන්නකෝ සර්. ඇයි විනාඩියක්? සාධක දෙක හරි. හරි ලියා ගන්න තරුවක් දාලා සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා ලෙස හඳුන්වයි. ප්‍රථමක සංඛ්‍යා ලෙස හඳුන්වයි. හරි. සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා ලෙස හඳුන්වයි. හරි පුතේ දැන් එහෙනම් ඔයාලා යටින් ලියා ගන්න ක්‍රමා දාලා මෙන්න මෙහෙම. හොඳද? දැන් ලියා ගන්න යටින් ක්‍රමා දාලා ලියන්න. මුල්ම කෙනා කවුද? 2. ලියන්න 2 ඊගාවට කවුද? 3 හරි 2 කමාදද යටින් ලියන්න 3 5 7 11 13 ආපහු මුනිදලා කියන්නම් පුතේ 2 3 5 7 11 13 ඊට පස්සේ ඔයාලා ක්‍රමාවක් දාලා තිත් 3ක් දාගන්න. තිත් 3ක් දාන්නේ ඇයි කියලා ඔයාලා දන්නවා. තව ඉදිරියට තියනවා කියන්නේ. හරි නේද? තව ඉදිරියට තියනවා. එහෙනම් පුතේ අපි මොනවද ලිව්වේ? අපි ඔය ලිව්වේ ප්‍රථමක සංඛ්‍යා. අපි දැන් අද තව පොඩි වැඩක් කරනවා. හරි. ඊට පස්සේ ඔයාලා මට මේ වැඩේ කරලා දෙන්න. සාධක දෙකකට වඩා තියෙන කට්ටිය මොනවද? සාධක දෙකකට වඩා තියෙන කට්ටිය වෙන පාට පෑනකින් රවුම් කරන්න. එහෙම නැත්තම් අර පෑනෙන්ම කොටු කරන්න. එතකොට හොයාගන්න පුළුවන්. හරි. සාධක දෙකකට වඩා තියෙන කට්ටිය බාන්න කොටු කරන්න. සාධක දෙකකට වඩා තියෙනවා ඈ. හරි. බලමු හරියටම කරයිද කියලා. සාධක දෙකකට වඩා තියෙන අය. හරි. බලන්න සිතුල් ඉක්මනට කොටු කරලා ගමු. ඉවරයි සර්. හරි පුතේ මාත් එහෙනම් ඉක්මනට ඒ ටික කොටු කරලා ගන්න. අපිට තව වැඩ ගොඩක් තියෙනවා මේ පාඩමේ ඈ. මෙයා එනවද? මෙයා එනවද? මෙයා නෑ එනවද? සර්. එයා එන්නේ නෑ. හරි. එහෙනම් මෙයා එනවා මේ. මං දැන් කොටු කරන්නේ මොකද මට තියෙන එක පාටනේ. ඊට පස්සේ මෙයා. මට තියෙන එක පාටක් නිසා මං කොටු කරන්නේ. ඔයාලට වෙන පාටක් තියෙනවා නම් රවුම කරන්න පුළුවන්. ඔන්න මං කොටු කරා. මම දෙනම අවස්ථාවක් කාට හරි කොටු කරපු කට්ටිය කියන්න. බලන්න කියන්න අපේ ඉන්දුවර කියන්නකො කොටු කරපු සංඛ්‍යා ටික. ඉන්දුවර සර් මං කියන්න. ඉන්න අපි ඉන්දුවර ඉන්නවාද කියලා බලමු ඉස්සලා. ඉන්දුවර නිදිත් දන්නේ නැහැ. ඉන්දුවර ඉන්දුවර නෑ වගේ මට පේන්නේ. නිකන් ෆෝන් එක හරි මොකක් හරි ඉන්දුවර නෑ.
ජිහාන් කියන්නේ ජිහාන්. සර් මොකද්ද කීවේ? ඉඳුර. ඇහැරුණාද? කිව්වේ පුතේ මම මේ කොටු කරපු සංඛ්‍යා ටික බලන්න කියන්න. කොටු කරපු සංඛ්‍යා ටික කියන්න මුලේ ඉඳලා. පැහැදිලි නෑ සර්. පැහැදිලි නෑ. සිග්නල් අඩුයිද ඔයාලට? හරි කමන්න. ජිහාන් කියන්නකෝ එහෙනම් ජිහාන්. ඔව් නෑ මේ ළමයි. සර් මං කියන්න. සෙනුර කියන්න ඉතින් එහෙනම්. සෙනුර කියන්නකෝ සෙනුර. සර් මම කියන්න 4 කියන්න 4 4 6 8 9 10 12. හරියටම හරි. ඔය සෙනුර කිව්වේ පුතේ මොනවද දන්නවද? ඔය සෙනුර කිව්වේ සාධක දෙකකට වඩා තියෙන අය. එයාලට කියන විශේෂ නම තමයි සංයුත සංඛ්‍යා. වහනවා මං ඉදිරියට. සාධක දෙකක් නම් මොනවද? ප්‍රථමක සංඛ්‍යා. සාධක දෙකකට වැඩි නම් ඒ මොනවද? සංයුත සංඛ්‍යා. හරි. එහෙනම් හොඳ ළමයි වගේ ආය තරුවක් දාන්න යටි. තරුවක් දාන්න. තරුවක් දාලා ලියන්න සාධක දෙකකට වඩා ඇති සංඛ්‍යා සාධක දෙකකට වඩා ඇති සංඛ්‍යා සංයුත සංඛ්‍යා ලෙස හඳුන්වයි. ඕ 100ට දිව වෙන්නේ සංයුත සංඛ්‍යා ලෙස හඳුන්වයි. එහෙනම් පුතේ ඉක්මනට ලියන්න සංයුත සංඛ්‍යා ටික යටින් ලියන්න කොහමද ඈ? අපේ අර සෙනුර ඉස්සරලා කිව්වේ අන්න ඒවා ලියා ගන්න මම ආයෙ කියන්නම්. මං කියපු ඡේද ඉස්සරලා කියන්නකෝ. සාධක දෙකකට වඩා ඇති සංඛ්‍යා සංයුත සංඛ්‍යා ලෙස හඳුන්වයි කියලා කිව්වේ. ඒක ඉවරයිනේ. ඒක යටින් ලියා ගන්න එහෙනම් ක්‍රමාදදා 4 6 8 9 10 12 ලියලා පුතේ තිත් 3ක් දාගන්න ඉස්සරහට තියනවා කියන්නේ. තිත් 3ක් දාන්න තව ඉස්සරහට තියනවා කියන්නේ. හරි. ඔවා මතක තියෙන්න ඕන. ඔවා මතක කරනවා ළමයිට ගොඩාක් අමතක වෙනවා ඈ. හරි මම අද ඔයාලට 100 වෙනකම්ම තියෙන සංඛ්‍යා හොයන ලේසි ක්‍රමයක් කියලා දෙනවා. ඔය අපි අත්තර මෙහෙම කීය වෙනකන්ද? 13 වෙනකන්නේ. මම ඔයාලට 100 වෙනකම් හොයන ක්‍රමයක් දැන් කියලා දෙනවා. හරි. මේ වැඩි ඉවරයි නේද? හරි. එහෙනම් අපි ඊළඟ වැඩේට යමු. ලියන්න එකේ සිට එකේ සිට 100 තෙක් ඇති ප්‍රථමක සංඛ්‍යා සියල්ලම ලියන්න. එකේ සිට 100 තෙක් ඇති ප්‍රථමක සංඛ්‍යා සියල්ලම ලියන්න. වැඩක් අපිට හොයන්න අමාරු වෙන වැඩක් ඕක. ඒ ඉතින් 100 දක්වා හොයන්න ගියාම අමාරු වෙනවනේ. හරි. ඒ නිසා මම ලේසි ක්‍රමයක් කියනවා ඈ. හරි. හැමෝම අඩි රූලක් නම් ළඟට ගන්න වෙනවා. එකේ සිට 100 තෙක් ඇති ප්‍රථමක සංඛ්‍යා සියල්ලම ලියන්න.
ලියන්න. එච්චරයි. හරි. මේකට වෙලා යනවා. වෙලා ගියාට අපි හරියට මේකේ සංකල්ප ටික ඉගෙන ගන්න ඕනේ. මොකද 6 වසර හරියට ගියේ නැත්තම් වැඩේ බෑ. හරි. සර් මේ පන්තියේ වීඩියෝ එක දානව නේද? ඔව් දාන්නම්. ගිය සතියේත් මම දානවා. ගිය සතියේ දාන්න බැරුණා. ගිය සතියේ වීඩියෝ එක සම්පූර්ණ ඩිලීට් වුණා. ඒකයි උනේ. නැත්නම් ඊට කලින් සතියේකත් මම දැම්මා. ගිය සතියේක දැන් මට අනිත් පන්ති වලට දාගන්න බැරුව එක ඩිලීට් වුණා. හරි. දැන් පුතේ මෙහෙමයි වෙන්නේ. ඔයාලට පුළුවන් මේ වැඩේ මාත් එක්කම කරන්න. මං කියනකම් මුකුත් කරලා ලියන්න එපා ඈ. මං කියනකම් මුකුත් කරන්න එපා. හරි. මෙහෙම කරන්න. දැන් ඔයාලට බෝඩ් එක පේනවනේ. දැන් මෙතන ඉලක්කම් දෙකක් තියෙනවනේ 23 කියලා. ඔයාලා ඉලක්කම් දෙකක් තිබ්බට ඔයාලගේ පොඩි කොටුවක් ඇතුළේ ඉලක්කම් දෙකම ලියන්න. ඕකට කොටු දෙකක් ගන්න එපා. මෙහෙම එක ලිව්වා කොටුවක් කරියා දෙක ලිව්වා කොටුවක් කරියා 3 කොටුවක් කරියා 4 කොටුවක් කරියා 5 කොටුවක් කරියා 6. ඊට පස්සේ මෙතන කොටුවක් කරියා මෙහෙම ලියන්න 10 එනවනේ. දැන් 10 ලියන්නේ මෙහෙමයි. මේ කොටුව ඇතුලේ 10 කුඩාවට ලියන්න. නැත්තම් සමහරු 10 ලියන්නේ මෙහෙමනේ. කොහොම 10 ලියන්න එපා. ඒතර වැඩේ මේ ගැටලු වෙනවා ඈ. හරි. දැන් ඔයාලා මෙහෙම 100 වෙනකන් ඉක්මනට වැඩේ පටන් ගන්න 100 වෙනකන් ලියන්න මම නම් කියන්නේ මේකට අලුත් පිටුවක් ගත්තොත් හොඳයි. අලුත් පිටුවක් ගත්තොත් හොඳයි. මේකට නමක් දෙන මම නමක් පස්සේ දෙන්නම්. ඉලක්කම් 100ම ලියන්න ඕනද? ඔව් සංඛ්‍යා 100ම ඉලක්කම් නෙමේ සංඛ්‍යා 100ම ඉලක්කම් 10නේ තියෙන්නේ සංඛ්‍යා 100ම ලියන්න ඕනේ. සර් කොටුවක් කරයටද? ඔව් පුතේ දැන් මං කිව්වේ කොටුවක් කරන්නේ නැත්නම් ඔක්කොම එක කොටේ ලියන්න බෑනේ. දැන් මං කියපු කාරණා හොඳට සිහිය තියා ගන්න ඕන. මං කියවනේ 21 ලියන්න එක කොටුවක් ඇතුලේ. හරි. මං පුළුවන් තරම් ලියන මට 100ම ලියන්න ඉඩමදි එකයි ඈ. සීය වෙනකම්ම ලියන්න.
හරි සර්. හරි ලියලා ඉවරද පුතේ? 100 වෙනකම්ම ලියන්න ඕනේ. නෑ සර්. හරි හරි. ලියන්න කොහොමද තව පොඩි කාලයක් දෙන්නම්කෝ. හරි. හරි සර්. හරි. හරි. ලියන්නකො. හැමෝම ලියනකන් ඉන්න. සර් ඔව්. 100 ලියන්නේ වෙනද? 100 ලියන්නෙත් එකම කොටුවක් විතර ලියන්න ඕනේ. හරි සර්. කරයි. හරි ඉන්න සුද්දා. හරි ඉවරයිනේ. එහෙනම් දැන් බලමු මම ඔයාලට බෝඩ් එකේ දාන්න හැදුවේ කවන්නේ නැහැ නේද? හරි. දැන් මෙහෙම ලියලානේ. මම ලිව්වේ නම් දැනට 31 32 33 34 35 36 ඔයාලා මෙහෙම යටින් යටත් කොටුවක් කර කොටුවක් නෙලිව්වේ එක ගොඩේ ලිව්වේ නෑනේ. ඒතර වැඩේ පිරිසිදුයි ඈ. හරි. දැන් ඔන්න මම ලිව්වේ 42 වෙනකම් විතරයි. ඔයාලා 100 වෙනකම් ලියලා තියෙනවා. ඒක ගැටලුවක් නෑ. හරි. හැමෝම ගන්න පෑන අතට පෑනයි අඩි රුලයි ගන්න. එක කපන්න. ගත්තා. ඇලරකින් ඔහොම කපන්න. එක ඇලරකින් කපන්න. හරි. මාත් එක්ක වැඩේ ඔන්න කරගෙන යන්න. එක හරි නේද? එක කැපුවානේ. ඔව්. ඇයි එක කැපුවේ? පුළුවන් නම් කියන්න ඇයි එක කැපුවේ? එකට සාධක එකක් තියෙන හින්දා. හරියටම හරි. එක ප්‍රථමක නෙමෙයි කියලා අපි කලින් ඉගෙන ගත්තානේ මතකද? එක ප්‍රථමක නෙමෙයි. ඔව් සර්. ඒ නිසා අපිට මුලින්ම මෙතනින් එක සම්පූර්ණයෙන් අයින් කරන්න. ඒකයි ප්‍රථමක නෙමෙයි එක. හරි. දෙක රවුන්ඩ් කරන්න. දෙක රවුන්ඩ් කරන්න. ඇයි දෙක රවුන්ඩ් කරේ? දෙකට සාධක දෙකක් තියෙන හින්දා. ඔව්. දෙකට සාධක දෙකක් තියෙනවා. පුතේ දෙකට සාධක දෙකක් තියෙනවා කියන්නේ පුතේ දෙක ප්‍රථමක කෙනෙක් නිසා. හොඳද? හරි. ඔන්න දෙක රවුන්ඩ් කරා නේද? අඩි රුල ගන්න අතට. ඔව් සර්. දෙක හැර දෙකේ ගුණාකාර ඔක්කොම එක එකකින් මෙහෙම කපනවා මේ. 15ටම අඩියටම කපන්න. පටන් ගන්න 8 ඉඳලා දෙක හැර දෙකේ ගුණාකාර ඔක්කොම එක එකකින් කපන්න. ඔයාලගේ මන් දන්නේ නැහැ කීයද කියලා අවසාන වෙනකම්ම කපලා දාන්න එක එකකින් අඩු වලින් කපන්න. හරි? ඊට පස්සේ මේ දෙකේ ගුණාකාර මේ දෙකේ ගුණාකාර පෙළ අඩියටම එනකම් කපලා දාන්න. ඔය දෙකේ ගුණාකාර පෙළම අඩියටම එනකම් කපන්න. තව අවබෝධයෙන් ළමයෙක් මේක දිහා බැලුවොත් තව තියෙනවා දෙකේ ගුණාකාර. කොහෙද ඉන්නේ? සර් බෝඩ් එක පේන්නේ නැහැ. සර් 6 කාටද බෝඩ් එක පේන්නේ නැහැ කියලා දැන් එවෙලින් නම් කියන්නේ. හැමෝටම බෝඩ් එක පේන්නේ නැද්ද? පේනවා සර්. දැන් ඉදూరు කියන්න පේනවද නැද්ද? නෑ බෙන්ටන් කෙනෙක්ගේ රූපයක් වැටලා තිබ්බ හැන්න වෙලා. ඒ ඔයා ඒක අර පින් කරගන්න තු අර මං මුලින්ම දවසේ කිව්වා කරගන්න එක. දැන් මුකුත් කරන්න එපා. දැන් පේනවද? ඔව් සර්. හරි. ඉදూరుට පේනවද? දැන් පේනවා සර්. හරි එච්චරයි. හරි. ඒක අර ඉදూరు හදාගන්න දැන් ඉතින් අම්මෝ දැන් ඔන්ලයින් සර් මොකද? ඈ? හරි. තව මේකේ දෙකේ ගුණාකාර තියෙනවා හොයාගත්තද? දෙකේ ගුණාකාර තව තියෙනවා. හොයාගත්තා සර්. කොහෙද තියෙන්නේ? අය අන්න. අය එහෙනම් 18 විතර
මේ පෙළම කපලා දාන්න එකරකින් මේ පෙළම කපලා දාන්න. කැපුවද? එහෙනම් මට කියන්න අය ඕකේ දෙකේ ගුණාකාරයක් හොයන්න නැහැ. දෙක ඉන්නවා දෙක රවුන්ඩ් කරලානේ. අය වෙන දෙකේ ගුණාකාරයක් තියෙනවා නම් හොයාගන්න. අය හොයන්න බෑ ඔය වගේ. හරි නේද? හරි. ඊගාවට හැමෝම 3 ගාවට යන්න. එයාව රවුන්ඩ් කරන්න. 3 ගාවට යන්න එයාව රවුන්ඩ් කරන්න. මේක තේරුම් ගන්නකො. මේ අපි ඔය මොනවද පුතේ කප කප අයින් කරන්නේ? ඔය ප්‍රථමක වෙන්නේ නැති කට්ටිය අයින් කරන්නේ. මේකේ අන්තිමේට ප්‍රථමක ටික විතරයි ඉතුරු වෙන්න ඕන බලන්නකෝ ඈ. අන්තිමේට ප්‍රථමක ටික විතරයි ඉතුරු වෙන්නේ. හරි. 3 රවුන්ඩ් කරන්න. 3 ගුණාකාරනේ 9 15 21 33 27 ඔය ඔක්කොම 3 ගුණාකාර. ඔය පෙළම කපලා දාන්න. 3 හැර 3 ගුණාකාර පෙළම කපන්න. දැන් ඉතින් ළමයිට පේනව නේද? පෙළවල් කීයද ඉතුරුනේ? නැත්තම් තීරු කීයද ඉතුරුනේ? 2යි. ඔය දෙකේ තමයි 100 වෙනකන් තියෙන ඔක්කොම තියෙන්නේ. 9. තේරුණා නේද? ලේසිම ලේසි ක්‍රමයක්. හැබැයි තවත් කැපෙනවා. ඊගාවට රවුන්ඩ් කරන්න 5. 5 රවුන්ඩ් කරන්න. හරි. 5 රවුන්ඩ් කරලා මට කියන්න 5 ගුණාකාර තියනවා කියලා. 5 ගුණාකාර ලස්සනට පෙළකට තියෙන්නේ. හොයාගන්න කොහොමද තියෙන්නේ කියලා. 5 වරක් චක්‍රය කිව්වොත් හරි 5 වරක් චක්‍රය ඔකේ තියෙනවා එක පෙළකට හරිම ලස්සනට පේනවා. හොයාගත්තද? ඔව් සර්. හරි. එහෙනම් ගන්න අඩි රූල අතට මම කියන්නම් තියෙන විදිය. අඩි රූල අරගෙන මේ බලන්න. මේ මෙහෙම 5 ගුණාකාර තියෙන හරියටම තනි මේ ඔය බලන්නකො ලස්සන 5 ගුණාකාර ටික තියෙනවා. අය මෙතනින් පටන් ගන්න 30 ඉඳලා හරියටම මේ පැත්තට මෙහෙම 5 ගුණාකාර ටික තියෙනවා. අය කෙරවලට වෙනකන් යන්නේ. අය මේ මෙහෙනුත් තියෙනවා. අය පහළනුත් තියෙන ඔක්කොම මේ පැත්තට තමයි 5 ගුණාකාර තියෙන්නේ. ඔක්කොම ටික බලන්න කපන්න. තේරුණාද? 5 ගුණාකාර ඔක්කොම ටික කපන්න. මේ 10 15 20 25 30 35 40 45 50 55 අය මෙතන 60 තියෙනවා. 60 65 70 75 80 එහෙම ඔක්කොම ටික කපන්න. සර් හරි. හරි. 100ක් කැපුණා නේද? ඔව් 100 කොහොමද කලිනුත් කැපිලා තිබ්බේ? ඒ කියන්නේ මේ මට කියන්න මේ පැත්තට මේ වගේ ඉරි කීයක් වලට ආවද කැපෙන්නේ? 4ක් ආවා. හැමෝටම 4ක් ආවද ඉරි? ඔව් සර්. සෙනුර 4ක් ආවද? සෙනුර 4ක් ආවද ඉරි? මම වැරදියට ලියලා තියෙන්නේ. ඉතින් වැඩේ එතනම කාලානේ. දැන් ඉතින් පස්සේ වැඩේ කරගන්න. දැන් කරන්න දෙයක් නැහැ. දැන් පස්සේ කරමු. ආයෙ ලියනාම ආයෙ දැන් ඒක පුතේ පස්සේ කරමු. දැන් වෙලා යනවනේ. ක්‍රමය අල්ලගන්න දැන් ඈ. මේ පැත්තට 4 දිනකින් කැපෙන්න ඕන නේ. හරි. ඒකත් ඉවරනේ. දැන් 5 ගුණාකාරත් උතර නැහැ. ඊගාව රවුන්ඩ් කරන්න 7. 7 රවුන්ඩ් කරන්න. 7 රවුන්ඩ් කරන්න. රවුන්ඩ් කරා නේද? ඕකේ තියෙනවා පුතේ 7 වරක් චක්‍රය ලස්සන. හොයාගන්න. 7 වරක් චක්‍රය තියෙනවා ලස්සනට. හොයාගත්ත සර්. හොයාගත්තද? බලන්න 7 වරක් චක්‍රේ කපලා දාන්න මේ. ඔබන් මම මේක නෙමෙයිද 7 වරක් චක්‍රේ 7 14 21 28 35 42 ඔය. ඔන්න 7 වරක් චක්‍රය. තවත් පහළිනුත් තියෙනවා 7 වරක් චක්‍රය. මේ පැත්තට මම ඕන කියන මේ පැත්තට මේ වගේ ඉරි තුනක් තියෙනවා මේකේ. ඒ තුන් දෙනාම හොයලා කපන්න. අය මෙතනින් මේකේ තව 37
43 මෙතන 49 තියෙනවනේ. අය 49 නුත් මේ පැත්ත ඉරක් යනවා. 49 නුත් පටන් ගන්න මේ විදිහට මිරක් පහළට යනවා. තව ඉරක් තියෙනවා පුළුවන් නම් හොයාගන්න. මම ඒක කියන්නම් හැමෝටම. අය පුතේ මෙහෙම ගිහිල්ලා 90ට තියෙනව නේද? 91 98ක් මං හිතන ඔහම එක ඉරකින් කැපෙනවා. 91යි 98ක් කැපෙනවා. ඒත් 7 ගුණාකාර ඈ. ඒක වල තනියම කරන්න 91යි 98යි කැපෙනවා. ඒ කියන්නේ මේ පැත්තට රේඛා කීයක් ආවද? මේ පැත්තට කීයක් ආවද? 3ක් ආවස. 3ක් එනවා. මම ඕන පටන් ගන්න තැන කියන්නද? එකක් පටන් ගත්තේ 7 ගාවින්. සර් ඔව්. මේ අද අයියා පන්ති ඉඳලා මේකේ බැටරි බහලා තියෙන බැටරි 3යි තියෙන්නේ සර් මට රෙකෝඩ් එක එවන්නකෝ. හරි. හරි පුතේ මේ එකක් පටන් ගත්තේ 14 මේ අනික පටන් ගන්නේ 49 ගාවින් අනික පටන් ගන්නේ 91 98. එතන පොඩි ඉරක් ඇදෙන්නේ දෙකයි. 91 98. වැඩේ ඉවරද? හරි තාම බණ්ඩ අතපසුණු කෙනෙක් අර ලියලා වරද්දලා නෙමේ. ඔය කපල අතපසුණු කෙනෙක් ඉන්නවද? නෑ නේද? හරි. එහෙනම් අපි දැන් පුතේ ඕකේ ඉතුරු වෙන සංඛ්‍යා ඔක්කොම ටික රවුන්ඩ් කරගමු. ඔයාලා ඕකේ ඉතුරු වුණු සංඛ්‍යා ඔක්කොම රවුන්ඩ් කරගන්න. ඔයාලට ඔය හම්බෙන්නේ ඈ කරන්නද? එන්නේ. හරි සර්. ඉතුරු වෙලා තියෙන ඔක්කොම ටික රවුන්ඩ් කරන්න. මම දැනට මෙතන මම බලන්නේ මේ පෙළයි විතරයි. වෙන කොහෙවත් ඉතුරු වෙලා නැහැ මේ 13 19 31 37 43 11 17 23 29 ඔය මට ආපු ටික ඔයාලට 100 වෙනකම් තියෙන කට්ටිය ලස්සනට එయ్య. එතකොට ඔයාලට හිතාගත්ත හැකි. ඔය ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? ප්‍රථමක සංඛ්‍යා. ඔය ඉතුරු වෙලා තියෙන ප්‍රථමක සංඛ්‍යා. ඔයාලට ඉතින් විභාගෙට උඩරිම 100 දක්වා තමයි එනවා නම් එන්නේ ඉතින්. ඔය ටික පුළුවන් නම් වැඩි එක. ඔන්න හොයන්න ලේසි ක්‍රමයක්. ඕකට ඔයාලා ওই වැඩේ කරාට පස්සේ මම ඕකට කියන නමක් දෙන්නම් ඔයාලට. ඔයාලගේ අච්චු පොතේ නම් පුතේ නෑ. ඒත් අපි දැනගෙන ඉන්න ඕන ඔය. බලන්න කොච්චර ලේසිද? 100 දක්වා ලියාගත්තා. ඉරි අහට මේ රිකැලි ටිකක් ගහුවා. ප්‍රථමක ටික ඉතුරුණා. හරි. එහෙනම් අපි බලන්න ළමයෙකුට කියමුද පිළිවෙලට මේකේ තියෙන සංඛ්‍යා ටික කියන්න කියලා. අනිත් ළමයිගේ ලියපුවා හරිද කියලා බලන්නත් එක්ක. අපි කාටද ඒක අවස්ථාව දෙන්නේ? අපි අවස්ථාව දෙමු මිහිනට. මිහින පුතේ කියන්නකො බලන්න සංඛ්‍යා ටික මුලින් ඉඳලා රවුන්ඩ් කරපුවා ටික මුලින් ඉඳලා කියන්නකො. මිහින පුළුවන්ද කියන්න? අපි එහෙනම් කියමු නේහට කියමු. නේහ කියන්න බලන්න ඔක්කොම ටික මුලින් ඉඳලා රවුන්ඩ් කරපුවා ටික ඔක්කොම කියන්න. නෑ. තිනුක කියන්න දෙ. එහෙනම් තිනුක බලන්න කියන්න උත්තර ටික. රවුන්ඩ් කරපුවා ටික කියන්න බලන්න තිනුක. මිහින කිව්වෙත් නෑ, නේහ කිව්වෙත් නෑ. නේහ කියන්න බෑද? සර් මගේ එක තැනක් වැරදිලා තිබ්බා. දැන් එහෙනම් පුතේ එක හදාගන්න ඈ. මම එහෙනම් කාටද අවස්ථාව දෙන්නේ? කවුද කැමති කියන්න බලන්න කැමති කෙනෙක් කියන්න. සර් මොකද කිව්වේ මට හරියට ඇහුන්නේ නෑ මේ රවුන්ඩ් කරපු සංඛ්‍යා ටික මුලින් ඉඳලා කියන්න මෙහෙම. පේලියෙන් පේලිය කියන්න. මේකේ කවුද ඉන්නේ? මම චුට්ටක් කියන්නම්කෝ. 2 3 5 7 11 ඔහොම ඉවරනකම්ම කියන්න ඕනේ. සර් මං කියන්න. හරි කියන්න. ඒතර අනිත් කට්ටිය
පොඩ්ඩයි තිනුක චුට්ටක් ඉන්න. තිනුක චුට්ටක් ඉන්න. අනික් කට්ටිය ලියා ගන්න ඕනේ යටින් ඒකයි. හරි. දැන් කියන්න එන මුලින් ඉඳලා අනිත් කට්ටිය යටින් ලියා ගන්න ක්‍රමාදද ඔක්කොම ටික ලියා ගන්න. හරි. 97 හරි. තිනුකත් ආය පාරක් කියන්න. තිනුකත් හයියෙම කියන්න ආය පාරක්. තිනුක ආය පාරක් හයියෙන් කියන්න හැමෝටම හෙන්ද ලියා ගන්නත් එක්ක. 1 3 5 7 11 13 17 19 23 31 ඕ වෙයි 29 31 මේ පිළිවෙලට 31ට පස්සේ 41 නෙමෙයි 31ට පස්සේ 47 නේ මේ 37 නෙමෙයි 41 43 එලපෙල කියන්න 47 40 වැරදි 48 එන්නේ නැහැ 49 එන්නේ නැහැ 49 කැපිලානේ 49 එන්නේ නැහැ පුතේ. දිනක නවත්තන්න 49 එන්නේ නැහැ. 49 මේකේ පුතේ කැපිලානේ තියෙන්නේ. ඔය 49 රවුන්ඩ් කරලා නම් ඒක වැරදි. 49 කැපෙනවා. ඒ 7 ගුණාකාර වලට 49 කැපිලා යනවනේ. එයා කියවෙන්න විදියක් නැහැ කවදාවත්. 49 කැපිලා යනවා. හරි. මම තව එක්කෙනෙකුට අවස්ථාව දෙන්නම් හරියටම කියවන්න. චතුමිට කියන්න පුළුවන්. මට මේවා ටික හරියට කියන්න බැරි වුණා. අර කියන්න පුතේ මුලින් ඉඳලා ඔක්කොම ටික. මට මේවා ටික හරියට ලියා ගන්න බැරි වුණා. පුතේ හරි. හරි වුණාට දැන් ඔයාලා කොහොමද මේක ගෙදරින් කරන්න ඕනේ? හරි. දැන් එහෙනම් ඔයාලට පුළුවන්ද 100 වෙනකම් තියෙන ප්‍රථමක සංඛ්‍යා ටික ලියා ගන්න පුළුවන් නේ? හරි. එහෙනම් අපි දැන් අභ්‍යාස මාලාවකට යන්නේ. හරි? අභ්‍යාස මාලාවකට යන්නේ. දැන් ඔයාලට එහෙනම් මම පොඩි ප්‍රශ්න දෙකක් දෙන්නම් මේකෙන්. ඔයාලා මෙහෙම කරන්න. ලියාගන්නකො පළවෙනි ප්‍රශ්නේ තමයි මේක දිහා බලලා උත්තර ලියන්න. එකේ සිට 100 තෙක් ඇති සංයුත සංඛ්‍යා සියල්ලම ලියන්න. 1 සිට 100 තෙක් ඇති සංයුත සංඛ්‍යා සියල්ලම ලියන්න. 1 සිට 100 තෙක් ඇති සංයුත සංඛ්‍යා සියල්ලම ලියන්න. හරි පුතේ අහගන්නකෝ. මම දැන් ඔක්කොගෙම ඇහෙන්නේ ඔක්කොගෙම අහන්න ඉගත් වෙලා යනවනේ. දැන් ඔයාලා ප්‍රථමක සංඛ්‍යා ටික යටින් ලිව්වනේ. මගේ පළවෙනි ප්‍රශ්නේ ඒකනේ. ඒකටනේ අපි මේ වගුවක් මෙහෙම ගහලා හෙදුවේ. මේ වගුව ගාවින් ප්‍රථමක ටික යටින් ලියන්න. මම ඊළඟ ප්‍රශ්නේ කිව්වා ගෙදරින් උත්තර ටික ලියන්න. ඒකට නම් ගොඩක් ලියන්න තියෙනවා මේ. මම දැන් දුන්නු ප්‍රශ්නෙට උත්තර තමයි පුතේ 1 එන්නේ නැහැ 2 එන්නේ නැහැ 3 එන්නේ නැහැ 4 එනවා 6 එනවා 7 එනවද නැහැ 8 එනවා 9 එනවා මේ එක නැතුව රවුම් වෙලා නැති හැම කෙනෙක්ම සංයුත ගොඩට තමයි වැටෙන්නේ. ඔන්න කියන දේ තේරුම් ගන්න. රවුම් කරපුව මොන ගොඩටද වැටෙන්නේ? ප්‍රථමක ගොඩට. රවුම් කරපු නැතිව මොන ගොඩටද වැටෙන්නේ? සංයුත ගොඩට. ඒස ඔයාලට රවුම් කරපු නැති ඔක්කොම ටික ලියන්න වෙයි. හරිද?
හැබැයි කවදාවත් එක ලියනවද? එක ලියන්නේ නැහැ. එක ප්‍රථමකත් නෙමෙයි. එතකොට සර් කපපුවා කපපුවා ලියනවා කියලා තමයි පුතේ මේ කියන්නේ. සංයුත ගොඩට කපපුවා ලියන්න. ප්‍රථමක ගොඩට රවුම් කරපුවා ලියන්න. එච්චරයි තියෙන්නේ. සර් හරි. දැන් අපි රවුම් කරපුවා ලිව්වනේ. ඔයාලා ගෙදරින් ප්‍රථමක මේ සංයුත ටික ලියන්න, කපපුවා ටික ලියන්න. හැබැයි එක ලියන්නේ නැහැ මේ. මම දෙපාරක්ම එක කැපුවේ. එක ඔය එක ගොඩකටවත් අයිති නැහැ. ප්‍රථමකත් නෙමෙයි, සංයුතත් නෙමෙයි. එතකොට ලස්සනට සර් දැන් ලියන්න. දැන් එපා ගෙදරින්. ගෙදරින් කරන්න. ගෙදරින් කියලා කිව්වනේ. හරි. ඕකට පිටු ටිකක් අරගන්න. පිටු නෙමෙයි මේ රූල් ටිකක් අරගන්න. පිටු භාගයක් තියාගන්නකො කමන්නේ වැඩි වෙන්නේ නැහැ. පිටු භාගයක් තියන්න. ඕක ගෙදරින් කරන්න. මොකද මම ගෙදරින් කරන්න කියලා කියන්නේ. දැන් පුතේ සමහර අයට මේක පොඩ්ඩක් වැරදිලා තියෙනවා. එයාලා නැවත මම වීඩියෝ එක දානවා. ඒක බලලා නැවත මේක හදාගන්න. හදලා එයාලට තේර ප්‍රශ්නෙට උත්තරේ ලිව්වෙ හැටි ඈ. හරි දැන් හැමෝම එකතු වෙලා මෙන්න මේ අභ්‍යාස මාලාවේ ගණන් ටික හදන්න පටන් ගමු. අපිට තව විනාඩි 10ක් තියෙනවා. ඉවෙනි පිටුව මම බෝඩ් එකට ඔන්න අභ්‍යාසය දැම්මා. 14යි 3 අභ්‍යාසයේ පළවෙනි ගාන මුලින්ම කරන්න. මුලින්ම කරන්නේ පළවෙනි ගාන. ගාන ගියා පොඩ්ඩක් ඉන්න. ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ දින සටහනක කොටසක්. පළවෙනි ගානේ. පේනව නේද? ඔයාලා පුතේ මේක කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔය වගුවම ගහ ගන්න ඕනේ නෑ. අර සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා කියලා දින ටික යටින් ලියා ගන්න. වගුව නැති වුණාට කමක් නෑ උතන. ඊට පස්සේ බලන්න අපි අර හදපු එකෙන් හරි බල මේකේ උත්තර ටික ගත්ත එකේ. ප්‍රථම සංඛ්‍යාවට රවුමක් අදින්නලු. සංයුත සංඛ්‍යාවට ත්‍රිකෝණයක් අදින්නලු. අපෝ හරිම ලේසි වැඩක්. හරි ඉක්මනට වැඩි පටන් ගමු. පළවෙනි ගාන අපිට දැන් කර හැකි. ඒතර ඉතුරු ගණන් ටික මම ගෙදරින් කරන්න අවස්ථාව දෙන්නම්. මතක තියාගන්න අද අපි ඉගෙන ගත්තේ වැදගත්ම කොටසක්. ප්‍රථමකයි සංයුතයි. මම ඒකයි හිමීටම කරේ. එතනින් එහාට ගියෙත් නැත්තේ. සර් කොටුවක් ගහගත්තට කමක් නැද්ද? ඔය ඉතින් කොටුවක් ගහතර කමක් නැහැ. මං ඉතින් වෙලා යන නිසායි කිව්වේ. කාට හරි අද වැඩි අතපසු වුණා නම් මං අදම දැම්මම දානවා වීඩියෝ එක. මොකද නැත්තම් ඩිලීට් වුණොත් දාන්න වෙන්නේ නැහැ. දැම්මම දානවා ඈ. ඒ කියන්නේ පැය භාගයක් විතර යයි. ඉවරයි සර්. හරි. මෙන්න මෙහෙම ඔයාලට මේකේ වගුව වගේ ඇවිල්ලා ඇති. දැන් ඉතින් අර අපි අර කරපු වගුවෙන් උනත් උත්තර බල මේක දැම්ම හැකි. ප්‍රථම කරවුම් කරන්න සංයුක්ත ත්‍රිකෝණයක් හදන්න. බලන්න ඉක්මනට වැඩේ කරන්න ලස්සන. මන්ටනේ එකනම් මොකුත් වෙන්නේ නැහැ. මම ඕන දැන් බෝඩ් එකෙන් ප්‍රශ්නේ අයින් කරනවා. හරි මම දැන් බෝඩ් එකේ ප්‍රශ්නේ දාලා තියෙනවා. එකනම් රවුම් වෙන්නෙත් නැහැ ත්‍රිකෝණ වෙන්නෙත් නැහැ. හරිද? එක රවුමුත් නැහැ ත්‍රිකෝණත් නැහැ. හරි. එහෙනම් බලන්න අපි ප්‍රථම ටික රවුම් කරමු. මෙයා රවුම් කරලා දන්නේ නැහැ දැන්
දෙක තුන පහ හත 11 අපි දැන් දන්නවා ඉතින් අර ඕන අරකින් බලන්න 13 17 19 23 29 29 31 බලන්න මං කරපු එක හරිද කියලා. දැන් ඔයාලා බලන්න මම කරපු එක හරිද කියලා. හරි නේද? 2 3 5 7 11 13 17 19 23 29 31. ඇයි 27 ගත්තේ නැත්තේ? ඇයි 27 ගත්තේ නැත්තේ? කාටද කියන්න පුළුවන්? 27 එකෙනුත් බෙදෙනවා 3ෙනුත් බෙදෙනවා 9ෙනුත් බෙදෙනවා 27ෙනුත් බෙදෙනවා. ඒතර 24ට සාධක 4ක් තියෙන එකයි. මම මේ රවුන්ඩ් කරපු හැම කෙනෙකුටම තියෙන සාධක දෙකයි ඈ. හරි. මේ උත්තරේ. දැන් එහෙනම් හොඳ ළමයි වගේ සංයුත හොයලා ඉවරයි ළමයි. සංයුත හොයලා ඉවරයි. ඇයි ඒ? එක එන්නේ නෑනේ. එක එන්නේ නෑනේ. රවුන්ඩ් කරපු නැති ඔක්කොම ඉතින් සංයුත තමයි. ඒක මොනවද? හරි ලේසිනේ. එක එන්නේ නෑ. 4. ඔය බලන්න කොච්චර ලේසිද? ඔය ඔය ඔන්න ඔන්න වැඩේ ඉවරයි. වැඩේ ඉවරයි. ඔයාලට මම දැන් ගෙදර වැඩ දෙකක් දුන්නා. එක ගෙදර වැඩක් දුන්නා. එකේ ඉඳලා 100 වෙනකන් තියෙන සංයුත සංඛ්‍යා ලියන්න. අර වගුවෙන් බලලා ලියන්න අපි අර කලින් හැදුවේ. ඒකට කියන නම කියන්න බැරි වුණානේ. ඒකට කියන්නේ ළමයි මෙන්න මේ නම. මොකක්ද ඔය? ඕක එරාතොස්තනීස් පරහණ කියලා කියනවා. නැත්තම් සමහර පොත්වල තියෙන එරතොස්තනීස් පරහණ. එරාතොස්තනීස් පරහණ. ඒකේ නම ඇත්තටම ඕනේ නෑ. අපිට වැඩේනේ ඕනේ. අපි ඔන්න වැඩේ කරගත්තාද? නම නැතත් ප්‍රශ්නයක් නෑ. අපිට ඕනේ ප්‍රථමක සංඛ්‍යාව හොයන්න. අපි ඉතින් අර මෙහෙ මිරි ටිකක් ගැහුවා මේ. මෙහෙ මිරි ටිකක් ගැහුවා. මේ පැත්තට ගැහුවා. මේ පැත්තට ගැහුවා. ප්‍රථමක ටික ඉතුරු වුණා. අය ගෙදරින් කරලා බලන්නකො ඕනේ. හරි. එහෙනම් ඔයාලා ඔය හදපු අභ්‍යාස මාලාව ඉතුරු ගණන් ටික අනිවාර්යෙන් හදන්න ඕන. ඔන්න අමතක කරන්න එපා ඈ. හදපු අභ්‍යාස ඉතුරු ගණන් ටිකයි මම අර දුන්නු 100 වෙනකන් තියෙන සංයුත සංඛ්‍යාය ගෙදරින් ලියන්න. එතකොට අදට අපේ පාඩම ඉවරයි. හරි. ආයිබෝවන්. ආයිබෝවන් සර්. Thank you, sir. Thank you, sir.